අයිබෝ වේවා. කට්ටිය ඉන්නවද? ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. කෙලින්ම අහන්න. මේවා බිඳගෙන කොහොමද අපි යන්නේ නිර්වාණයට? ශුන්‍යතාවය පිළිබඳ ප්‍රශ්න තියෙන කට්ටිය. බෞද්ධ දර්ශනයට අනුකූලවද යන්නේ? අහලා දැනගන්න පුළුවන්. දේව දර්ශනයට අනුකූලවද යන්නේ? අහලා දැනගන්න පුළුවන්. සියලු ලෝක සත්‍යයට එකක් වෙන්න තමයි 180 ප්‍රධානය කරන්නේ. ඒක බලලා දැනගන්න. අහලා දැනගන්න ඒව තියෙනවා ගොඩක්. ඒක දැන ගැනීමත් මනුස්ස ජීවිතයට ප්‍රයෝජනවත් වෙන දෙයක්. බලලා නිවන් දැකීමත් ඉපදුන මනුස්ස ජීවිතයේ අර්ථය වෙයි. ඉතින් නිර්වාණය එක සැරේට පසක් කරගන්න අවශ්‍ය කට්ටියන්ට ප්‍රදානය කරන සංකේතයක් වෙනවා. නමුත් ඕනම ආගමකට ඕනම ජාතියකට මේක සම්බන්ධ කරලා දීමට හැකියාව තියෙනවා. ලෝකයේ සියලු ධර්මතාවයන් ඉතුරු වෙලා තියෙනවා. ධර්මතාවයේ කෙලවර වූ නිර්වාණය දේව රාජ්‍ය නැති වෙලා තියෙනවා. මේ නැති වෙච්ච එක මුළු ලෝකෙටම එකක් වෙනවා. මුළු ලෝකෙටම නැති වෙලා තියෙන නිවනක් වෙනවා. නැති වෙච්ච එක ලෝකෙටම එකක් වෙනවා. ඒ එක දෙන ආකාරය ගැන ප්‍රශ්න තියෙන කට්ටියත් මේ සාකච්ඡාවේදී මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. Facebook එකේ පෝස්ට් එකක් දැම්මයින් පස්සේ අකුරු වලින් එහි පිළිතුරු බලාපොරොත්තු වෙන කට්ටියත් මෙතෙන්ට ඇවිල්ලා සාකච්ඡාවක් කරනවා නම් ඒක උචිත වෙන්නේ. ඔක්කොම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අකුරු වලින්. අකුරු වල නිර්වාණය නැති. අකුරු වල තියෙන්නේ පරිනිර්වාණය. පරිනිර්වාණය උදා කරගත්තේ ඒ සම්බුදුරුවෝ. ලෞතර බුදුරුවෝ. ඒකට මාවත පොත්පත් වල ග්‍රන්ථාරූඪ කරලා ගිහින් තියෙනවා. ඒකෙන් නිවන් දකින්න බැරි වෙයි. නිවන හොයාගත්ත හිකුගෙන් කෙටියෙන් නිවන් දකින්න අහගන්න එකක් විතරක් මිනිසුන්ට කිරීමට හැකියාව තියෙනවා. මිනිසුන්ට තනිව නිවන් යන්න බැරි වෙයි. සුදුස්ස පහළ වෙනකන් කිසිවෙකුට නිවනක් නැති වෙයි. සුදුස්ස එනකන් ඔක්කොම හිර වෙලා සිටිය යුතුයි. සුදුස්ස පැමිණියාට පසුව සියලු දෙනාට ධර්ම දොරටුව විවෘත වෙනවා. විවෘත වෙන ධර්ම දොරටුව ලෝකෙටම එකක් විය යුතුයි. ලෝකෙටම එකක් වෙන විවෘත කරන ධර්ම දොරටුව සියලු ධර්මයන්ගෙන් වෙනස් පෙර නොවසූ තැනකින් ගත යුතුයි. පෙර නොවසූ තැනකින් ගන්නේ පෙර ඇසූ දහම් කාරණා තියෙන මිනිස්සු ලෝකයේ තුල ඉන්න නිසා වෙනවා. ඒ මිනිස්සු අරගෙන දහම් සාකච්ඡා කරනකොට ඒ මිනිසුන්ගේ දෘෂ්ටි අවසන් වෙලා සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙන්න අකුරු බලලා බැරි වෙයි. සම්මා දිට්ඨියටපත් වෙන්න හඬක් ශ්‍රවණය කළ යුතුයි. ගොඩක් කට්ටිය හඬෙන් අයින් වෙලා තියෙන මේ වෙනකොට හඬෙන් අයින් වුණායින් පස්සේ සිද්ධ වෙන්නේ Taman දන්නවයි කියලා හිතන තැනකට Tamanගේ සිත ගමන් කිරීම වෙන්නේ. නමුත් දන්නවා ගුණක් නැති වෙන්නේ. දන්නවයි කියලා හිතාගෙන ඉන්න එකට කට්ටිය ඔක්කොම මේවට සමවැදිලා තියෙනවා. දන්නවයි කියලා හිතාගෙන ඉන්න එකේ තියෙන්නේ අවසානට නිරය වෙනවා. නොදන්න තැනකින් නිර්වාණයට සම්ප්‍රාප්ති වීමට අවසර දීලා ගිහින්. දන්න තැන් වලින් නිවනට ඇතුල් වෙන්න බෑ. දන්න තැන් වලට නිවන එකතු කරන්න බැරි කමකුත් නැහැ. ඒකට සුදුස්ස පහළ වෙන්නේ. ඕකට තමයි
විශ්ව දොරටුව විවෘත කිරීමට හැකියාව තියෙනවා. මේ විශ්වයේ තියෙන අවසන් න්‍යාම ධර්ම තියෙන දොරටුවක්. ඒ දොරටුව හොයාගන්නේ නැතුව කිසිදා කිසිවෙකුට නිවනක් නැති වෙනවා. මුලින් සොයා යුතු වෙන්නේ දොරටුව. මේ දොරටුව සොයා යන්නාට මුණ ගැහෙන්නේ නිවන් දොරටුව නොවේ. ඔහුට මුණ ගැහෙන්නේ නිර්වාණයේද අවසන් දොරටුව. ඒක පරිනිර්වාණය වේ. පරිනිර්වාණය දැකලා කවුරු හරි නැගිට්ටොත් සියලු තර්ක ඔහුට බිඳීමට හැකියාව තියෙනවා. එවන් කෙනෙකුට පමණක් ලෝක සත්‍යය ඈතර කරන්න විශ්ව දොරටුව පිරිනම. විශ්ව දොරටුව සත්පුද්ගල ස්වභාවයෙන් තොර විය යුතුය. විශ්ව දොරටුවේ තියෙන ಗುಣ අනන්ත වේ. එය හිතලවක්වත් කියලවක්වත් අවසන් කළ නොහැකි එකක් වේ. එවන් ಗುಣ සමුදායක් ඊටමත් සරල සංකේතයකට ගන්නෙ නැතුව වෙන කිසිවක් කළ නොහැකි වේ. ගොඩාක් අයට මුලසුන අවශ්‍යයි. කට්ටිය හොයන්නේ මුලසුන. කට්ටිය මෙතෙන්ට පැමිණිය යුතුයි. ඇවිල්ලා තර්ක විතර්ක විවාද කළ යුතුයි. කවුරුවත් එන්නේ නැති. කට්ටිය කියනවා මුලසුන් ගන්නේ 180 කට්ටිය විතරයි කියලා. නෑ කට්ටියන්ට මුලසුන් ගැනීමට අවසර තියෙන ඕන කෙනෙකුට කතා කිරීමට අවසර තියෙනවා. මෙවැනි සාකච්ඡාවක් විය යුතුයි. මෙවැනි සාකච්ඡාවක් සමන්ත බද්දල කරන්නේ නැති. කවුරුවත් කරන්නේ නැති. කරනවා නම් කරන තැන් වලට උගතුන් බුද්ධිමතුන් යමක් තියෙන මිනිසුන් සහභාගී විය යුතුයි. මේ ආකාරයට තමන්ගේ ජාතිය හදාගත යුතුයි. එක එකාගේ ඇඟ උඩ පාටවල අරු හදනකම් අපි බලාගෙන ඉඳිමුයේ ඌට කවදාවත් හදාගන්න බැරි කියලා නැත්තම් ඌට දොස් කී ඉඳිමුයේ මේ ආකාරයට තැන් තැන් වලට අනුන්ට වැඩ බාර දීලා තමන්ගේ ජාතියේ ප්‍රශ්න විසඳ ගන්නේ නැතුව මොකෙකුට හරි නායකයෙකුට කතරේ ගහලා ඌ සියල්ල කරනකම් බලාගෙන ඉන්න ජාතියක් කියලා තියෙනවා ලංකාව. එහෙම නෙවෙයි විය යුතුයි. සියලු දාර්ශනිකයෝ එකතු වී සියලු මහාචාර්යවරු එකතු වී යුතුයි. රට ගොඩනගන වැඩපිළිවෙල තියෙන මිනිස්සු එකතු වී යුතුයි. නමුත් එහෙම දෙයක් වෙන පාටක් පේන්නේ නැති. නමුත් සමාජයේ විරුද්ධභාවය තුල නායකයෝ සිටිය යුතුයි. විවෘත සමාජයක් තුල ඒකේ ඇතුළට නායකයෝ බැහැලා සිටිය යුතුයි. සමාජය ඇතුළට සල්ලි තියෙනවයි ධර්මය දන්නවයි අපි ආචාර්යවරුයි කියලා හිතාගෙන ලැබිච්ච දේවල් භුක්ති විඳින්න කොහේ හරි ප්‍රාන්ත බුදු කෙනෙක් වෙලා ඉන්නවනම් ප්‍රාන්ත මහාචාර්යවරයෙක් වෙලා ඉන්නවනම් ඒක වැඩකට ඇති එකක් නෙවෙයි. බහින්න ඕන සමාජයට. විවෘත වේදිකාවක් මෙවන් වේදිකාවක් හැදෙයි කියලා කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් නමුත් වේදිකාව හැදිලා තියෙනවා. මෙතන කවුරු හරි රජ්‍ය විය යුතුයි. සමාජයේ ඉස්සරහ කවුරු හරි රජ්‍ය විය යුතුයි. සමාජයේ ඉස්සරහ කවුරු හරි වටිනා කියන වදන් දිය යුතුයි. නමුත් වෙන්නේ ඒක නෙවෙයි. මිනිස්සු අමාරුවේ දාලි වෙලා තොපිට පුළුවන් නම් ඒක කරගනින් කියලා පැත්තකට. දන්නවයි කියලා මෙච්චර දේවල් තියෙනවයි කියලා අවසානට මිනිස්සු දන්න ටිකත් මිනිස්සුන්ගේ භක්තියත් මිනිස්සුන්ගේ ඥානයත් මොට්ට කොල්ල කට්ටියම නිරයට යවන මාර්ගයක් ඔය තැන් වල හැංගි බණ කියන මිනිස්සුන්ගේ ගාව තියෙනවා. එවන් මිනිස්සුන්ගේ අස්සේ ගොඩාක් මිනිස්සු ගිහිල්ලා නැඳිලා මරණයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා ලෝකෙට. මම ගිය අවුරුද්දේ ආරම්භ වෙනවත් එක්කම විස්තරයක් කියනවා. දෙසැම්බර් වලදී ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ඒ සිද්ධිය සිද්ධ වුණායින් පස්සෙත් විස්තරයක් කියනවා. මේක සෝබා දහමේ රලක් කියලා. මේ ඇවිල්ලා තියෙන සෝබා දහමේ රලක් කියලා. මම සුනාමිය දැක්ක කෙනෙක්. මේ සමාජයේ සුනාමිය නොදැක්ක මිනිස්සෙක් ඉන්නවනම් ඌ
තාම පොඩි එකෙක් විය යුතුයි. අනිත් සියලු දෙනා සුනාමිය දැක්කද? සුනාමියේ එන්නේ රළවල් දෙකක්. පළවෙනි රළ කට්ටියට දුවන්න දෙන එකක්. ආරක්ෂා තැන් වලට යන්නේ කියන එක. පළවෙනි රළ පස්සට යන. පස්සට යනකොට මිනිස්සු ගොඩක් ඉහළින් නොහිටි නිසා, මිනිස්සු පහළින් සිටි නිසා මුහුදේ ගොඩ බිම් ඇතිද පර්චස් එකක් දෙකක් නැති මිනිස්සු අක්කර ගණන් මුහුදෙන් අල්ලන්න. නමුත් මිනිස්සු දන්නේ නැහැ ඊගාවට එන්න තියෙන එකකින් දුවලා බේරෙන්න බැහැ කියලා. ඒක උදාහරණයක් ඇටියට මට මේ සබා දහමේ නිකුත් වෙච්ච අවියේ අර උදාහරණයම මේ උදාහරණෙත් පේන බව මේ අවුරුද්දේ මුලදී කිය. මේක නෙවෙයි රළ. දෙවෙනි රළක් තියෙනවා ඉස්සරහට. බේරෙන්න බැරි වෙනවා ලෝකෙට කියලා. ගැලවුමක් නැති වෙනවා ලෝකෙට කියලා. ඩස්ට් එක තියෙන රටවල් විනාශ වෙනවා ලෝකේ කියලා. මේ වෙනකොට ඇමසන් වනාන්තරයට ගිහිල්ලා පතිත වෙන්න තියෙන සහරා කාන්තාරයේ දුවිලි වලාව ගිහිල්ලා තියෙන්නේ ඇමරිකාවට වෙන්නේ. ඇමසන් වනාන්තරය පෝෂණය වෙන්න ඩස්ට් එක ගමන් කරා මේ පාර ඇමසන් වනාන්තරය නැති වෙලා තියෙනවා. නැති වෙච්ච ටිකට ඉන්නේ මිනිස්සු වෙනෝ ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ ඇමරිකාව ඔය ඇමරිකාවට දූවිලි වලාව පහත් වෙනකොට සියලු දෙනා හදවත් වෙනහැලි රෝග වලට ලක් වෙනවා. මේ දූවිල්ල නිසා සිද්ධ වෙන දෙයක් වෙනවා. හැම රටකටම මේ දූවිලි තට්ටුව බලපාන හැම රටකට. ලංකාව කියන්නේ ආරක්ෂිත රටක්. අනිත් සෑම රටකටම ඩස්ට් එකක් ගමන් කරනවා. මේ ඩස්ට් එක හුස්ම එක්ක පවතින දෙයක් වෙනවා. ශාකවලට මහත් වූ ඖෂධයක් වෙනවා. නමුත් මිනිස්සුන්ට මාරාන්තික වෙනවා. වෛරසයට නැගිටින්නත්, වෛරසය ව්‍යාප්ත වෙන්නත්, වෛරසයේ සියලු ක්‍රියාකාරකම් ටික ඉෂ්ට සිද්ධ කළ දෙන්නත් ලෝකෙට දෙවැනි රළ අර සුනාමියේ දෙවැනි උදම් රළ හා සමාන එකක් ලෝකෙ පුරා පහු යනවා. මිනිස්සුන්ට දුන්නේ අවස්ථාව දුවලා ගැලවිලා බේරියල්ලා හරි පිළිවෙලකට ඒ තැන්වල ස්ථානගත වෙයල්ලා කියලා. නමුත් ගොඩක් අලාභ වෙච්ච මිනිස්සු ඉන්න බව බලා ගන්න පුළුවන් ඉන්නේ දෙවෙනි රළේදී. අලාභ වෙච්ච මිනිස්සු මූදලත්තට දිව්වා. ලාභයක් හොයාගෙන දිව්වා. නමුත් දෙවෙනි රළේදී සිද්ධ වුණේ ජීවිතය අවසන් කිරීම වෙනවා. එවන් රළක් එවන් උදම් රළක් විනාඩි 5න් 10න් වෙනස් වුණාට මේ රළ වෙනස් වෙන්නේ වාර්ෂිකව වෙනවා. වසරක් ඇදලා දෙවෙනි වසර තුල දෙන්න ලෑස්ති වෙනකොට එක්කෙනෙකුගෙන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට වෛරසය ලෝකෙ පුරා ගිහිල්ලා තියෙනවා. දෙවෙනි පාරට ලෝකෙ පුරා වෛරසය යන්න තියෙන්නේ. දැන් ඉන්න කෝටි ගාණක් වැළඳිච්ච රෝගකාරකීන්ගෙන් මේ රෝගකාරකීන් හැමතැනම ලංකාව බේරුණයි කියලා කිව්වට ලංකාවට ඉස්සරහට යන්න ඉදිරි පැතිවරණ වලට යන්න ආශිර්වාද තිබිය යුතුයි. පිටරට ඉන්න මිනිස්සු ලක්ෂ 2ක විතර ජනතාවක් අතින් ටිකට් දාගෙන ගිහිල්ලා නායකයෙක් පත් කළා රටට ඇවිල්ලා පිටරට ඇවිල්ලා ආයේ තමන්ගේ රටට යන්න විදියක් නැහැ. මම කියනවා හරි දේ සිද්ධ නොවුනොත් පිටරටින් එන සල්ලි නතර කරනවා. හරි දේ සිද්ධ නොවුනොත් 2020ට හරි දේ සිද්ධ නොවුනොත් පිටරටින් එන සල්ලි නතර කරනවා. ලෝකේ සම්බාධක දාන්නේ ඇමරිකාව නෙවෙයි. ලෝකෙට සම්බාධක රටවල් වලට සම්බාධක රටවල් වල ජීවත් වෙනවද නැද්ද කියන නිගමනය කරන්නේ ධර්මතාවයෙන් ස්වයං පෝෂිත විය යුතුයි. කන් එහෙන්
දේ නැති වුන් කන් ඇහිච්ච නැති වුන් වැළලෙන්න ලෑස්ති විය යුතුයි. ඉතින් කියන්න විස්තර කට්ටියන්ගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරා. කට්ටියන්ට පණිවිඩය දුන්නට තාම මේක ෆිල් වෙලා නැහැ. මරණ තටුපළට යලි දැනුම් දීම් කරන්න පුළුවන් කට්ටිය කරා. නම දැම්මා. ඊට පස්සේ හෙට ඇවිල්ලා කට්ටිය කියයි මට ඕනේ මුලසුන. මුලසුන ඕනනම් මේ ඇප් එකේ හැටියට වෙලාවට ඇවිල්ලා කතා කරන්න. 180 විතරක් මුලසුන් නෙවෙයි. තව තර්ක තියෙනවා නම් ඒ කට්ටිය මුලසුන් අරගෙන තමන්ගේ අදහස් උදහස් ලෝකයට බල කරන්න ඕනේ. මේක රෙකෝඩ් වෙන එකක් වෙනවා. හැම කෙනෙකුගේම දේවල් අරගෙන අන්තර්ජාලයට මුදා හැරීමට හැකියාව තියෙනවා. ප්‍රසිද්ධ තැනක් හැම ප්‍රසිද්ධ ස්ථානයකම කතා කරන්නේ මෝඩයෝ. ප්‍රසිද්ධිය උසුලලයි කියලා කියන තැන්වල අපි මේ වෙනකොට සියල්ල සාක්ෂාත් කරගෙන කියලා කියන උන් ඉන්න තැන්වල ප්‍රශ්න යොමු කරන්නේ ප්‍රශ්න දන්නේ නැති යමු. මෙතෙන්ට ඇවිල්ලා ඕනම කෙනෙකුට Taman දන්න ප්‍රශ්නේ කෙලින් ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. Taman දන්න ප්‍රශ්නේ කෙලින් ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. Taman යමක් දන්නව නම් ඒද ප්‍රකාශ කිරීමට අවසර තියෙනවා. මෙවන් ස්ථානයක් 180න් අනාගතයට නිර්මාණය වෙනවා. දහස් ගණන් පිරිස් එකතු කරලා අනුශාසනා කරන්න පුළුවන් තැනක් නිර්මාණය කරගත්තොත් එතන හරි දර්ශනය තිබුණොත් කිසිවෙකුට ඒ යුද්ධය නතර කරන්න බැරි. යුද්ධේ ඉන්නේ අවිහිංසාවේ අවිය රැගෙන වෙන. හිංසාව එක පැත්තකින් සෝබා ධර්මයෙන් දෙනවා සහ සමාජයෙන් දෙනවා මිනිසුන්ට. අවිහිංසාවේ අවිය අනිත් පැත්තෙන් 180 රැගෙන මේ යුද්ධය නතර කරන්න බැරි. ඒක ධර්ම යුද්ධයක්. යුද්ධ කියලා කියන්නේ මිනිස්සු ඝාතනය කරන එක. ධර්ම යුද්ධය කියලා කියන්නේ සුදුස්සු නිවාණයට විසිකලා ඉතුරු ටික යන යන තැන් වලට බාර දෙන එක. ධර්ම යුද්ධෙත් කරන්නේ ඒකමයි. මිනිස්සු ආරණෝතේ බලවතුන්ට අවශ්‍ය වුණාට අපිට ඕනේ මහ බලය කියලා එහෙම මහ බලයක් ගන්න බැරි. මහ බලයක් ගන්න හිතාගෙන ඉන්න කවුරු හරි රටක් ඉන්නවනම් රට දිය වෙන හැටි රටේම ඉන්න කට්ටියන්ට වටේ ඉඳගෙන බලාගෙන සිටීමට හැකියාව මහ බලවතෙක් වෙන්න යනවා. ලෝකෙටම පාඩම් උගන්වන්න ආපු ධර්මතාවයක් කොරෝනා. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කාමය සම්බන්ධව කට්ටිය එල්ලිලා තිබුණා. 180 මේ සුරදාන්තයටත් දාලා විදර්ශනාවට කියලා. එහෙම කරන්න හොඳ නැහැ. එහෙම වෙන්න හරියන්නේ නැහැ බුදුන් එහෙම කියලා. විදර්ශනාව කියලා කියන්නේ තමා අවසන් කරගෙන යන මාර්ගය. තමා අවසන් කරගෙන යන මාර්ගයේ සුවිශාලම කොහොල් ගුලිය. ඇලෙන ගුලිය කාමයේ වේ. කාමයේ අවසන් කරගන්න නැතුව නිර්වාණයක් මිනිසුන්ට නැති වේ. මහ බෝසත් අවලෝකිතේශ්වර කියලා කියන්නේ ලෝකෙටම දොරටුව විවෘත කරන කෙනා. ඔහු විවෘත කරන්නේ නිදහස් වෙයල්ලා කියලා. සමාජයට හානියක් නැතුව නිදහස් වෙන ධර්මතාවයක් දීලා. ඊට පස්සේ මිනිස්සු කියන්න ආවොත් ඔහෙලා නිසා සමාජයට හානි වෙනවයි කියලා. එන එක හිර කොල්ල පෙන්න. හිර කළා පෙන්නන්නේ උඹලා හිර වෙච්ච බව නොදැන ඉන්නවයි කියන්නේ. අනුත්තර සම්‍යක් සම්බෝධිය ලෝකයට ඵලයගෙන දෙන බෝධියක් වෙනවා. ලෝක සත්‍යයට ඵලයගෙන දෙන එකක් වෙනවා.
ඵලය Tamanට උදා වෙන එකක් නෙවෙයි. ලෝක සත්‍යයට උදා වෙන ඵලයක්. එවන් ඵලයක් ලැබපු කෙනෙක් කුගේ ශක්තිය වටිනාකම ඒ ඇත්තද කියලා බලා ගැනීමට දොරටුවක් පිරිනමලා තියෙනවා. මේ දොරටුව බැලීම ප්‍රමාණවත් බලනකොට මහාචාර්යවරුන්ට තේරෙනවා අපිට ජය ගන්න තව PhD තියෙනවා. අපිට ජය ගන්න අපිව ජය ගන්න තව PhD කරන්න තියෙනවා කියන. ඒ තමන්ගේ ඇසත් එක්ක කරන්න තියෙන යුද්ධය වෙන. තමන්ගේ කනත් එක්ක කරන්න තියෙන යුද්ධය වෙන. තමන්ගේ පංච ධර්මත් එක්ක කරන්න තියෙන යුද්ධය වෙන. ධර්ම යුද්ධය වෙන. සූර්ය ධර්ම යුද්ධෙත් ලෝකයේ තුල තියෙනවා. ඒ වගේම මිනිසුන්ගේ අතට යුද්ධ යනකොට විශ්ව දොරටුවෙන් සියල්ල සිද්ධ කරනවා. මිනිසුන්ගේ අතට යුද්ධ යන්න දෙන්නේ. මිනිසුන්ගේ අතට යුද්ධ ගන්න ගොඩක් try කරනවා. ඒ වුණාට යුද්ධ කරගන්න විදියක් කම තියෙනවා ලෝකෙට. ලෝකෙම යටත් කරන්න උවමනාකම තියෙනවා. යුද්ධ කරගන්න විදියක්. වසංගත තත්ත්වයක් ලෝකෙ පුරා තියෙනවා. ඒකෙන්ද යුද්ධ කරගන්න කරුව තියෙනවා. නැත්තම් මේ වෙනකොට තියෙන යුද්ධයක් වසංගතය කියන ධර්මාවිය ලෝකෙට පහළ නොවුණු නම් මේ වෙනකොට තියෙන්නේ නියුක්ලියර් හයිඩ්‍රජන් මහා බර ආවි වලින් කරන යුද්ධ වෙන. චක්‍රවර්ති රාජ පදවීන් වලට ඉපදිච්ච කට්ටිය ක්ෂණිකව ඒක උදා කරගන්න උත්සාහ කරනවා. මොකද බර අවි තමන්ගේ ගාව තියෙන. යටත් වෙන්නේ නැති ඕනම රටක් යටත් කිරීමට ඒ අවි වලට හැකියාව තියෙනවා. මේ අවි පස්විධ ආකාරයකින් බෙදිලා ගිහිල්ලා තියෙනවා. පස් දෙනෙක්ගේ අතට බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඒක දැන් 10ක් දක්වා දීර්ඝ කරගන්න ලෑස්ති වෙලා ඉන්නේ. හේතුව පහෙන් එක්කෙනෙක් අකටයුතුකම් කරමින් සිටිනවා. අපි යුද්ධවලට යන්නේ නැහැ කියාගෙන තීරණයක් ගතපු මහ බලවතුන් ගෙන් එක්කෙනෙක් අකටයුතුකම් වගේක් කරමින් සිටිනවා. දැන් මහ බලවතුන් 10ක් කරන්න මහ බලවතා වෙන්න හිටපු කෙනා තීරණය කළා. චීනය කියලා කියන්නේ පොඩි පහේ රටක් නොවේ. හිමින් ගමන් කරන ඥානයක්. එවෙලේ පේන දෙයකට දුවන කට්ටියක් නොවේ. ඒ කට්ටියන්ගේ අභ්‍යන්තර රහස් ලෝකෙට හිමිහිට එලි දක්වමින් සිටි. ඒ කට්ටිය ලෝකය ආක්‍රමණය කරන්නේ කොහොමද කියලා පෙන්වමින් සිටි. ඔවුනුත් ලෝකය ආක්‍රමණය කරන්නේ යුද්ධ වලින් නොවේ. ආර්ථිකමය යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධ ජයගත්තත් ලෝක බලවතෙක් වීමට හැකියාව තියෙනවා. මිනිසුන්ට යුද්ධ කරන්න බැරි වෙයි. මිනිස්සු යුද්ධ කළ යුතු වෙන්නේ Taman සමග වෙයි. සියලු යුද්ධ හිතකාමී සෙබළුන් රාජ්‍ය නායකයින් බලවතුන් යුද්ධ කළ යුතු වෙන්නේ Taman එක්ක වෙයි. Tamanට ඉන්න සේනාංක පෙන්නලා මිනිස්සු බය කරන්න බැරි වෙයි. සෙන්පතිවරුන්ටත් යුද්ධෙට තියෙන්නේ ධර්මෙත් එක්ක යුද්ධ කරන්නයි. ධර්මය කියලා කියන්නේ තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය. මෙතෙන්ට එන්න ලේසි නැති වෙනවා. නමුත් ගේන එක නතර කරන්නත් මට බැරි වෙනවා. 180 පාමුලට කට්ටියට එන්න ලේසි නැති වෙනවා. නමුත් 180 ගාවට කට්ටිය ගේන එක නතර කරන්න මට බැරි වෙනවා. මිනිස්සු නිවනක් හොය ඉස්සරහට. ඒ නිවනක් හොයන වෙලාවට තියෙන එකක් තියෙනවා. සහ තිබුණු එකක් තියෙනවා. තියෙන එක දැන් තියෙන එක වෙනවා. තිබුණු එකෙන් නිවන් යන්න ලෑස්ති වෙච්ච කට්ටියන්ට හුස්ම නතර වුණාට පස්සේ ධර්ම යුද්ධය අවසానයි කියලා කිව්වා. කට්ටිය පුළුවන් නම් ප්‍රශ්න යොමු කරන්නයි කියලා කිව්වා. කාමය ගැන ලොකු විග්‍රහයක් ගිහිල්ලා. හරියට කතා කරොත් එහෙම රෙද්ද ගලවන්න වෙන කට්ටිය. එක්කෝ මානසික රෙද්ද ගලවන්න වෙනෝ නැත්නම් නම් ඉන්නේ ගලවන්න. දෙක එකක් ගලවන්න. ඒකින්ද
මම මේ පැත්තට දැම්ම නොයා සිටි. අත තිව්වොත් රජකම ගැනලා කකුල් දෙක පාමුලින් තැබිය යුතුයි. ඒ දේශනාවල් දැනට කරන්නේ සුදුසු කට්ටිය අරගෙන ඉවරලා කාමයේ අවසන් කරවලා නිර්වාණ ධාතුව පෙන්වන එක. කාමුක ලෝකෙට අනාගතයට දේශනා ඉෂු වීමට තියෙන. සසරට දේශනා කරන්න නම් බඹතලයෙන් එහා පැත්තට 5 දෙනෙක් ඇතුල් කරලා තිබිය යුතුයි. 5 දෙනෙක්. සසරට දේශනා කරන්න 5 දෙනෙක් බඹතලයෙන් එහා පැත්තට දැමිය යුතුයි. නිර්වාණ ශේස්ත්‍රයට සාක්ෂි පෙන්විය යුතුයි. මගපලලාභීන් 4 දෙනෙක් පෙන්විය යුතුයි. ඒ පෙන්වුවාම ප්‍රමාණවත් වෙනවා. මේක සත්‍ය වෙනවා. මේ සත්‍ය තමයි නැති වෙලා තිබුණේ කියලා සත්‍ය දකින්න වෙලාවට 184 කට්ටියට තේරෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ලියා ගන්න බැරි කට්ටිය ඉන්නවා නම් එන්නේ කියලා. ඕන තැනක් ඉදිරිපත් කරන්නේ. ආරම්භ වෙන්නේ කොහොමද කියලා අහලා ගන්න පිළිතුර සාමාන්‍යයෙන් මිලි කිලෝමීටර වෙන කතාවයි. එවන් කතා ලිහිමට හැකියාව තියෙන අනුත්තර සම්‍යක් සම්බෝධියට. මේ ලෝකේ සූත්‍රයක්. ලෝකයට සූත්‍රයක් තියෙනවා. විශ්වයට සූත්‍රයක් තියෙනවා. ඒ සියලු දේවල් ගැබ්වෙච්ච සූත්‍රය. නිදම් වදුල. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය. ලෝකෙට ඵලය උදා කරන්න විශ්ව දොරටුව විවෘත කළ යුතුයි. විශ්ව දොරටුව විවෘත කරන්න යන්න තියෙන මාවත ලියවිච්ච සූත්‍රය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වෙයි. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දරාගෙන මාවත අවසන් කරලා නැගිටින කෙනාට ලෝකයට ඵලය ගෙන ඒම සඳහා ඇස විවෘත කරන්න දොරටුවක් ලබා දෙන්න. ලෝකයට ඵලය ගෙන දීම සඳහා ඇස විවෘත කරන්න දොරටුවක් ලබා දෙන්න. අනුත්තර සම්‍යක් සම්බෝධියට ගමන් කරන කෙනා. ඒ දොරටුව ගාවට එනකන් පොත්පත් දන්න කට්ටිය කී විට තියෙන. දොරටුව කට්ටිය පැනලා නැති වෙන. දැන් තියෙන්නේ දොරටුව දිහා බලලා දොරටුවෙන් පැනීම පමණක්. කට්ටියන්ට ඉතිහාසයේ විස්තර අවශ්‍ය නම් තර්ක කිරීමට විවාද කිරීමට හැකියාව තියෙනවා. ඉතිහාසයේ තියෙන්නේ මේ මොහොත තුල වෙන්නේ. අනාගතයේ තියෙන්නේ මේ මොහොත තුල වෙන්නේ. නමුත් ඉතිහාසයේ අනාගතය ගැන කතා කරන්නේ මේ මොහොත පේන්නේ නැති මිනිස්සු වෙන. මොහොතක් සදාතනික වෙලා ඉස්සරහට ගමන් කරනවා. ඒ සදාතනික මොහොතට ඇතුල් වෙන කට්ටිය විතරක් ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවිලා සංඛ්‍යාත සසරෙන් නිදහස් වෙලා නිර්වාණයට එකතු වෙනවා. නිවන් දැක්කට පස්සේ තියෙන කතාවක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය. ඒ සූත්‍රය ඔකට එලි දක්වන්න කරන්න තියෙන එකම දේ පැහැදිලි කරලා දෙන්න නිවන් දොරටුව විවෘත කිරීම. නිවන් දොරටුව විවෘත කරන්න නැතුව ඒ සූත්‍රය කිසිවෙකුට ග්‍රහණය කරන්න බැරි වෙයි. තේරෙන්නේ නැති වෙයි. මේ බුද්ධ ශේත්‍ර පෙරළන සූත්‍රය කියලා නිවන් දොරටුව පසක් කරගන්න කට්ටියන්ට අනාගතයට කියලා දෙන්න. දැනට කියලා ඉවර වෙනවා. නමුත් ඒ කියලා ඉවර දේවල් සංක්ෂිප්ත දේශනා වෙනවා. ඒව තව පුතුල් ලෙස පළල් වෙනවා. කට්ටියන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. ප්‍රශ්න මමම කියාගෙන මමම පිළිතුරු දීගෙන යන ගමනක් මගේ ගාව තියෙනවා. ඒක නිසා මට ඕන තරම් වෙලා කතා කිරීමට හැකියාව තියෙනවා. කතාව තනියෙන් කරගෙන ගියොත් සමහර විට ශ්‍රාවකයා අතරමං වෙන්න ඉඩ තියෙනවා. ශ්‍රාවකයාගේ ප්‍රශ්න මතින් කතාව යනකොට අනික් කට්ටියන්ට තියෙන ගැටලු විසඳාගෙන යාමට හැකියාව තියෙනවා. සම්බෝධිය නිතරම උත්සාහ කරන්නේ සම්බෝධියම දෙන්න වෙනවා. නමුත් ලෝක සත්‍යයට ගන්න පුළුවන් වෙන්නේ නිර්වාණ ඵලය විතරක්. නිර්වාණ ඵලයෙන් ඔබට කට්ටියන්ට යන්න ලේසි නැතිවෙයි. නිර්වාණ ඵලයෙන් ඔබට ගියන් පස්සේ තියෙන පරිනිර්වාණය. 180 ඉවර කරනකොට තියෙන පරිනිර්වාණය.
අන්න එතෙන්දි කට්ටියන්ට කියන්න පුළුවන් හැකියාව තියෙනවා මහින්ද අයියා කියපු මග වඩල අපි කෙලවර කරයි. හැබැයි අන්න එතෙන්දි කියන්න කෙනෙක් මේ ලෝකයේ තුල නැති විය යුතුයි. ඒ දක්වා මේ සරල සංකේතයේ දීර්ඝයි. කෙනෙක් නැති වෙන තැන දක්වා මේ සරල සංකේතයේ දීර්ඝයි. 180 අවසන් වෙන්නේ පරිනිර්වාණයෙන්. කට්ටිය 180 සාක්ෂාත් කරගත්තයි කියලා කිව්වට කමක් නැති වෙනවා. ඉවරයි කියලා කිව්වොත් ඒ කට්ටිය නිවන් මගෙන් ඉවත් වෙන කට්ටිය. මග දීර්ඝ වෙනව පරිනිර්වාණය දක්වා. සතර මාර්ගඵල අවශ්‍ය නම් වෙන් කරලා පෙන්නනවා. නැත්තම් නිදහසේ ජීවත් වෙලා නිවන සාක්ෂාත් කරගෙන පරිනිර්වාණය දක්වා යෑමට හැකියාව තියෙනවා. පරිනිර්වාණය දක්වා. පරිනිර්වාණය අවසන් ඵලය වේ. එවන් එකක් පෙන්නලා ගිහිල්ලා තියෙන ගෞතම බුදුරජාණන් වහන්සේ විශ්වදොරටුව කට්ටියන්ගේ අතට දුන්නාන් පස්සේ ඒ කට්ටිය ඒක අතට අරගෙන බුදු උණයි කියලා හිතා ගන්න නිසා බුදු වෙන්නේ නැති වෙනවා. ගැලවුණා කියන තැනට විතරක්පත් උනා එකක් විතරක් වෙනවා. ගැලවුණයි කියන තැනකට සේන්දුණයි කියලා තේරෙන එකක්. මෙතනයි අවසන් ඵලය තියෙන්නේ කියලා දැනගත් එකක් වෙනවා. එතනින් එහා පැත්තට තියෙනා වූ සමාධිවල තම තමන්ලා ගමන් කරලා මේ ලෝකේ විද්‍යාඥයින්ට කරන්න බැරි. තාක්ෂණයට කරන්න බැරි. විශ්වයේ තියෙන අద్భుත දේවල් ඇදලා අරගෙන බැලීමට හැකියාව තියෙනවා. ලෝකෙට හානි කිරීමට හැකියාව තියෙන දොරටුවක් විශ්ව දොරටුව වෙනවා. විශ්ව දොරටුව විතරක් පහල කරලා තිබ්බොත් එක එක්කෙනාට හිතුමනාපේ මේ මිහිකතට හානි කරන්න තියෙන. යක්ෂය නිවන් දොරටුව අතට ගත්තොත් ඒ කට්ටියන්ටත් නිර්වාණය පසක් කිරීමට හැකියාව තියෙනවා. නමුත් ඒ නිර්වාණය අයුතු ලෙස භාවිතා කිරීමට යක්ෂය ඇවිල්ලි වෙලා ප්‍රාර්ථනා මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියා ඇසීමට ඉඩ තියෙනවා. ඔබ සත්‍ය සාක්ෂාත් කරයි කිව්වට ඔබට එවන් පෙළහර පාන්න බැරි නම් ඔබ සාක්ෂාත් කරගතපු සත්‍යයක් නැහැ කියලා කියනවා. සත්‍ය තුල ඉඳගෙන අදිෂ්ඨාන කිරීමෙන් පෙළහර පෑමට හැකියාව තියෙනවා. පෙළහර පානවා නම් ඒක ලෝකෙටම පාන පෙළහරක් හරයක් විය යුතු වෙනවා. එක්කෙනෙකුට හරයක් වෙන්න නොපෑ යුතු වෙනවා. එක්කෙනෙකුට හරයක් වෙන්න පෙළහරක් පානවා නම් ඔහු ළඟ සිටිය යුතු වෙනවා.